සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ එදා අපි කලින් කතා කරේ මොනවද? එදා අපි කතා කරා පළවෙනි වාරයට එන්න පුළුවන් 11 වසර පේපර් එක A කොටසද. එතකොට අද කතා කරනවා B කොටස. එතකොට B කොටස තියෙන්නේ ව්‍යුහගත රචනා වගේ ප්‍රශ්න. එතකොට ඒකේ ප්‍රශ්න පහක් තියෙනවා. එතකොට ඒ පහ අපි බලමු. හරි මම මුලින්ම මොකක්ද කියන්නේ? එතකොට පළවෙනියට තියෙනවා ප්‍රශ්න සියල්ලට පිළිතුරු මෙම පත්‍රයම සපයන්න ඕනේ. ඒ කියන්නේ මේ පේපර් එකේ ප්‍රශ්න ඔක්කොම උත්තර ලියන්න ඕනේ. හැබැයි මේ පේපර් එකෙම තමයි උත්තර ටික ලියන්න ඕනේ. මොකද ඒ කට්ටිය මේ පේපර් එකතු කරගන්නවා. හරි. එතකොට බලමු පළවෙනියට තියෙන මොකද්ද කියලා. පළවෙනියට තියෙනවා ABCD ඍජු කෝණාශ්‍ර ඉඩමේ පළල 14 මීටර වන අතර දිග එමෙන් දෙගුණයකි. හරිද? එතකොට දිග කියන්නේ 28 මීටර නේ. එහි AEFD කේන්ද්‍රීය ඛණ්ඩ කොටසේ එළවලු වගාකර ඇති අතර ඉදිරි කොටසේ කෙසෙල් වගාකර ඇතුළු නේ. හරි. එතකොට මම ඒකේ මුලින්ම රූපය අඳ ගන්නම්කෝ. එහෙම එකක් තියෙනවානේ. හරි. මේ වගේ එකක් තියෙනවා. ඒක කියන්නේ AB CD EF නේ. එතකොට මේ ටික පාට කරලා තියෙනවා. හරි. එතකොට දැන් බලන්න මොකක්ද පළවෙනි ප්‍රශ්නේ කියලා මේ ටික තමයි පැත්තට මේ පාට කරලා දෙන්නේ කියනවා. එළවලු වගා කරලා දෙනවලු ඉතිරි කොටස කෙසෙල් වගා කරලා දෙනවා. හරි. ඉඩමේ මුළු වර්ග බලය අහනවනේ. එතකොට ඉඩමේ පළල 14යිලු. එතකොට දිග දෙගුණය කියන්නේ 28යි නේ. හරි. මුලින්ම අහන්නේ ඉඩමේ වර්ගඵල. කොහොමද ගන්නෙ? ඉඩමේ මුළු වර්ගඵලය වර්ගඵලය සමානයි දිග වර්ගඵල. මොකද මේක ඍජු කෝණ රාශියක්. දිග වර්ගඵල ගන්නවානේ. එතකොට අපිට දීලා තියෙන පළල. එතකොට ඒකේ දිග අතර සම්බන්ධයක් කියන. එතකොට දිග කියලා එතකොට දෙගුණයක් කියලා කියනවා. එතකොට 28යි 14. හරි. බලන්න කීයක් දෙන්න කියලා. 28 වරක් 14 අපි ඔය පැත්තට ගුණ කරලා බලමු. 4 වරකට 32යි 3යි 4 වරක් 2 8යි නෑ 11යි 8යි 2යි 9යි 392යි 392යි සෙන්ටිමීටර වර්ග. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර 392යි පළවෙනි එකට උත්තරය. හරිද? ඊට පස්සේ අහනවා එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵල. ඒ කියලම පාඩ කළ දෙන්නේ වර්ගඵලනේ. එතකොට ඒක වර්ගඵල ගන්න කොහොමද? එතකොට පාඩ කළ දෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ යන්නේ. එතකොට ඔයාලා වෘත්තේ වර්ගඵල ගන්න දන්නවනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵල වල සූත්‍රය මතක තියාගන්න. කොහොමද? πr වර්ග θ බෙදීම 360 නේ. කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵල ගන්නවා. හරි. එතකොට අපි θ ට මෙතන කොහොමද දාන්නේ? මෙතන කොහොමද කියන්නේ? මෙතන තියෙන්නේ වෘත්තය 4 ගන්න. එතකොට π ට මම 22 බෙදීම 7ම දාගන්නවා. r කීයද? 14යි නේ. එතකොට මම 14 වලට 14ම ලියා ගන්නවා. θ අංශ 90යි 360යි නේ. එතකොට 90යි 360යි 90 සුළු කරාගේ. එතකොට 90ට 90 එකයි 360 360ට 90 ඒවා 4යි. හරි. ඊට පස්සේ මම මේ 7යි 14යි 7 සුළු කරගන්න. එතකොට මෙතන දෙකක් වෙනවනේ. හරි. ඊට පස්සේ මේ 4 මේ දෙකත් එක්ක සුළු කරලා එකයි මෙතන 2යි. මේ දෙකම මම මෙතන 14ත් එක්ක සුළු කරගන්නවා. හරිද? එතකොට එන්නේ 22 වරක් 7. 22 වරක් 7 එනවා 154යි සෙන්ටිමීටර වර්ගය. එතකොට ඔබ තමයි එළවලු වගා කරලා තියෙන කොටසේ වර්ගඵලය. හරි. ඊට පස්සේ යනවා එළවලු වගා කර ඇති කොටසේ පරිමිතිය. ඒ කියන්නේ මේ AEFD කියන කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය නේ. ඒක පරිමිතිය ගන්න කොහොමද? වෘත්තය පරිධිය නම් 2πr. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය 2πr වල θ බෙදීම 360. ඒක පරිමිතිය නම් එතකොට මේ අරයයි මේ අරයයි එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් පරිමිතිය ගන්න තුන්වෙනි කොටස. පරිමිතිය සමානයි මම මුලින්ම කියන්නේ ADF කියන ඡාප කොටස දිග හොයන්න. පරිමිති හොයාගන්න. එතකොට ඒක කොහොමද හොයාගන්නේ? 2πr θ බෙදීම 360 නේ. එතකොට
පළවෙනිම 22 වෙනිම හදා ගන්නවා. R 14යි θ 90යි 360යි. එතකොට ආයෙත් අරගේ 90යි 360යි 90 සුළු කරගෙන. එතකොට 90ට 91යි 390 4යි. එතකොට 7යි 14 සුළු කරගෙන. හරි ඊට පස්සේ මෙන්න මේ 2යි මේ 2 ගුණ කරේ 4යි මේක හදට සුළු වෙනවා. එතකොට එනවා 22 මීටර. එතකොට ඕකල් පරිමිතිය. ඕක නෙවෙයි නේද? එතකොට මුළු ඔයාගේ ඡාප දිගනේ. එතකොට පරිමිතිය ගන්න කොහොමද? තව ඡාප දිගනේ මේ අරයන් දෙකක් යොමු කරන්න ඕනේ. මුළු පරිමිතිය සමානයි 22 ළඟ 14 14 නේ. මොකද අරයන් දෙකක් තියෙනවනේ. එතකොට 14 14 28යි 28යි 22යි 50යි. එතකොට 50 මීටර නේ. එතන සෙන්ටිමීටර මීටර. මෙතන මීටර උත්තරයක් එනවා. 50යි මීටර. හරි නේද? හරි. ඊට පස්සේ කියනවා එල්ලවල කෙසෙල් වගාව සඳහා මම මේක වදාගෙන ඉන්නවා. මම 28ක් පොඩ්ඩක් මම පා ගන්නවා. ඊට පස්සේ කියන්නේ බලන්න කෙසෙල් වගාව සඳහා 406යි වර්ග මීටර වූ සම්පූර්ණ නිර්මල කොටසේ වනසේ ABG ඍජු කෝණී ත්‍රිකෝණ කොටසක් එකතු කළ යුතුය. ABG. එතකොට ABG කියලානේ ත්‍රිකෝණ කියන්නේ. එතකොට AB කියන පාදයක් තියෙනවානේ. එතකොට මෙන්න මේ පාද සම්බන්ධ කරගන්න මේ ත්‍රිකෝණයට. මොකද AB කියලා තියෙනවා. හරි. ත්‍රිකෝණ කොටසක් එකතු කළ යුතුය ඇත. එකතු කළ යුතු ABG ත්‍රිකෝණයේ දල රූපයක් ඇඳ BG දිග හොයන්න ඕනේ. එතකොට ABG ඍජු කෝණී ත්‍රිකෝණ. ඒ කියන්නේ මෙන්න ඍජු කෝණී ත්‍රිකෝණ. එතකොට ඒකේ කොහොමද පංච අණුවක් වෙනවා. මේක කියනකොට ABG කියන එතකොට AB පාද සම්බන්ධ කරගන්න. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තමයි වෙන්න ඕනේ. මෙන්න මෙතන අංශ ගන්නවා. එතකොට මෙතන G වෙනවා නේ නිකම්. මොකද ABG ත්‍රිකෝණයක් කියලා කියන්නේ. හරි. මේකේ කෙසෙල් වගාව සඳහා 406 වර්ග මීටර කියලා දෙන්නේ. ඒ කියන්නේ මේ පාට කලනදී කොටස් දෙක එකතුව 406ක් වෙන්න ඕනේ. එතකොට අපි මේ ඍජු කෝණස්සේ පාට කලනදී කොටස් හොයාගන්න කොහොමද? එතකොට අපි මොන වර්ග බලේ දුවන්නේ? මම දැන් AB CF වර්ග බලය ගන්නවා. ඒ කියන්නේ පාට කලන නැති කොටස ඍජු කෝණස්සේ. එතකොට ඒක ගන්න මොන වර්ග බලය මේ මොනේද? 392යි. එතකොට ඒකෙන් අඩු වෙන මේ කේන්ද්‍ර කන වර්ග බලය කියලා 154යි නේ. හරි බලන්න ඒක අඩු කරන්න. එතකොට එනවා 138යි වර්ග මීටර. හරිද? 138යි වර්ග මීටර. එතකොට කෙසෙල් වර්ගාව සඳහා 406 නම් ABG වල වර්ග බලය ගන්න කොහොමද? ABG වර්ග බලය සමානයි 406න් ඔය 138 අඩු කරනවා නේද? බලන්න අඩු කරන්න. එතකොට එනවා මොකද 238යි 406න් 238ට අඩු කරන්න ඕනේ. එතකොට 238ට අඩු කරාම කීයද එන්නේ? 6න් 10යි 8යි 6යි 168ක් එනවා. එතකොට මේ ABG ත්‍රිකෝණේ වර්ග බලය 168යි. එතකොට ABG ත්‍රිකෝණ වර්ග බලය ගන්න කොහොමද? එතකොට ඒක 168ට සමානයි භාගයක් ආධාරයක වර ලම්බුසන. එතකොට ආධාරයක වගේ AB කියන්නේ. එතකොට AB දිග කියන්නේ 28යි නේ. එතකොට AB 28යි ලම්බුසම BG කියලා ගන්න ඕනේ ඍජු කෝණ ත්‍රිකෝණයනේ. එතකොට ලම්බුස BG. එතකොට අපෙන් අහන්නේ BG නේද? තල රූපයෙන් BG දිග ලියා දක්වන්න. එතකොට එන්න මෙහෙමයි සුළු කරනවා. එතකොට අපි මේ දෙකයි මේ 28යි දෙකෙන් සුළු කරලා ඉදවන 14ක් වෙනවනේ. එතකොට ඔයාලට දැන් 14යි 168යි 14 සුළු කරගන්න BG හොයන්න පුළුවන්. එතකොට 168ට 14 සුළු කරාම වෙනවා 12ක්. එතකොට 12ක් මීටර සමානයි BG කියලා එනවා. එතකොට BG දෙක කියන මීටර 12යි. එතකොට අපි මේක වුණා 12 මීටර කියන ලකුණු කරලා පෙන්නනවා. හරිද? එතකොට ඕක තමයි මේකේ අහලා දෙන විදිහට උත්තරේ. එතකොට අපිට කරගන්න තිබ්බේ අන්තිමේට ABG කියලා ත්‍රිකෝණයකට ඇඳගන්න තිබ්බා. එතකොට මේක හරියට ඇඳගත්ත නැත්නම් ඔයාලගේ උත්තරේ සමහර වෙලට වැරදෙන්න පුළුවන්. මොකද ABG ත්‍රිකෝණයක් කියලා එතකොට AB පාද සම්බන්ධයෙන් ඉඳන් තමයි මෙහෙම රූපයක් එන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කියවන්න
එතකොට දෙවෙනි එකේ තියෙන භාග යොදාගෙන හදන ගානක්. භාග සම්බන්ධ ගානක්. හරි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ එක්තරා නගරයක ජනගහනය 5/2ක් පාසා සිසුන් වෙති. ජනගහනය 23ක් රැකියාවල නියුත අය වේ. ඉතිරි පිරිස 4608යි නේ. හරි. පළවෙනි එකේ හන්නේ පාසල් යන හා රැකියාවල නියුත පිරිස මුළු ජනගහනය කොහොමද කියලානේ. එතකොට පාසල් වල ජනගහනයෙන් රැකියාවල නියුත ගානයි වෙන වෙනම දීලා තිබ්බට ඒ දෙකම දීලා තියෙන්නේ මුළු ජනගහනයෙන් කියලා නේද? ඒතකොට ඒ දෙක අපිට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ඒකට ගන්න ඒ දෙක වෙන වෙනම ඉදිරි කරනවා. ඒ කියන්නේ 5න් 2 දාන්න 23 කියලා කරනවා. මොකද දෙකම දීලා තියෙන අපිට ජනගහනයෙන් කියලා. ඒකින්ද අපිට තව සුළු කිරීමක් කරන්න ඕනේ. මේ දෙකම එකතු කරන්නේ එකපාර. එතකොට එන්නේ මේක අපිට දැන් පොදු හරයක් ගන්න වෙනවනේ. එතකොට පොදු හරය ගන්න 20යි. එතකොට 5 20 වලින් කියන්නේ 4ෙන් ගුණ වෙනවා. එතකොට දෙකක් 4ෙන් ගුණ වෙනවනේ. ඒ කියන්නේ 8යි. එතකොට 20 වල ඒ කියන්නේ 3. එතකොට කියන්නේ 20න් 11ක් තමයි පාසල යන ගානයි රැකියාවල නියුතු ගානනේ. හරි. ඒක හරි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ ඉතිරි පිරිස ජනගහනය කොහොමද කොටසද? හරි. ඉතිරි පිරිස ගන්න කොහොමද? එතකොට සම්පූර්ණ කොටස. ඒ කියන්නේ 20න් 20ක් සම්පූර්ණ කොටස. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනේ 20න් 11නේ. මම මෙතන 20 ගත්තා මෙතන පොදු හරය 20 හින්දා. හරි නේද? එතකොට කීයද දෙන්නේ? 20න් 9ක් නේ. ඉතිරි කොටස 20න් 9ක් තමයි ඉතිරි කොටස. හරි. නගරේ මුළු ජනගහනය කොහොමද කියලා අහනවනේ. එතකොට මේ 20න් 9ක් කියන එක තමයි 4608 නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ රවුමක් ගහලා මේක කොටස් 20කට බෙදුවොත් මේකෙන් දැන් හිතන්න මේක 9ක් කියලා. එතකොට මේ 9ෙන් ගන්නව 4608ක් කියලා දෙලා තියෙන්නේ. එතකොට මේ 9 4608 නම් මෙතරක් දෙනවා 4608ක් තියෙනවා මේ 9ෙන්. එතකොට කොටස් 20 කීයද කියලා ගන්න. එතකොට 4608 වෙන්න 9 නේ. එතකොට මම කරන්නේ 4608 9ෙන් බෙදලා 20ෙන් වැඩි කරනවා. ඇයි 9ෙන් බෙදන්නේ? මේ කොටස් 9කට මේ 4608 කියන්නේ. එතකොට මුළු ජනගහනය කොටස් 20ක් නේ. එතකොට මම ඒකෙන් 9ෙන් බෙදලා 20ෙන් වැඩි කරනවා. එතකොට ඕන අපිට මේක සුළු කරගන්න පුළුවන් 9ෙන් 4608 9ෙන් බෙදන්න ඕනේ. හරි. මම බෙදා ගන්නවා. එතකොට එනවා 5යි 1යි 2යි 512 වරක් 20යි. එතකොට එනවා මෙතන 10247 මුළු පිරිසෙන්. හරි නේද? එතකොට ඒක තේරෙනවද? ඒ 9ෙන් බෙදන්නේ 4608 කියන්නේ 20න් 9ක පිරිසක කොටසක්. එතකොට අපි කරන්නේ ඒක 9ෙන් බෙදලා එක කොටසක් හොයාගන්න. ඊට පස්සේ මුළු කොටස් ගන්න තියෙන 20යි. ඒකින්ද 20ෙන් මුල කරනවා. එතකොට එනවා 10247 මුළු කොටස. හරි නේද? හරි. ඊට පස්සේ කියනවා නගරයේ සිටින පාසල් සිසුන් ගණන කීයද කියලා නේ. හතරවෙනි එකේ නගරයේ සිටින පාසල් සිසුන් ගණන කීයද කියලා අහනවා. එතකොට මුළු ජනගහනයෙන් 5න් දෙකන්නේ පාසල් සිසුන්. ඒ කියන්නේ 10240න් 5න් දෙකක් ගත්තම කරන්නේ. ඇයි එහෙම ගන්නෙ? මොකද මුලින්ම පටන් ගන්නෙම කියලා එක්තරා නගරේ ජනගහනයෙන් 5න් දෙකක් පාසල් සිසුන්. ඒක ජනගහනය හොයාගත්තා 10240යි. එතකොට ඒකෙන් 5න් දෙකක් ගත්තම කරන්නේ නේද? හරි. එතකොට අපි කරන්නේ මේක 5න් බෙදා ගන්න ඕනේ. එතකොට එනවා 2යි 0යි 4යි 8යි 2යි. එතකොට එනවා 4096යි. එතකොට පාසල් සිසුන් ඉන්නවා 4096යි. මොකද 5න් දෙකක් කියලා නේ පාසල් සිසුන් ගාන. එතකොට මුළු ගානම අපිට 10240. ඒකෙන් 5න් දෙකක් 4096යි. හරි නේද? එතකොට ඕක තමයි දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් තුන්වෙනි ප්‍රශ්නට යන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ කියවගන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආනයනික මිල රුපියල් 50000ක් වන යතුරුපැදියක් මිලට ආනයනය කිරීමේ 80ක තීරබත් ප්‍රතියක් අය කරන්නේ.
අය කරන තීරුබද මුදල කීයද කියලා බලන්න. එතකොට අපි කරන්නේ පළවෙනි අවස්ථාව තීරුබද මුදල හොයන්නේ ඒකේ වටිනාකමට තීරුබද ප්‍රතිශතය ගුණ කරනවා නේ. ඒකේ වටිනාකමෙන් තීරුබද ප්‍රතිශතය ගුණ කරනවා. ඒ කියන්නේ වටිනාකම කීයද? 50000 නේ. එතකොට ඒකේ දැන් මේ 180 කතා කියන්නේ ඔයාලා 100 බාන්න මෙරාට ගේනකොට තව 80ක බදු ප්‍රතිශත බදුව ගහනවනේ නේ. එතකොට මුළු වටිනාකම කීයද වෙන්නේ? 180. මොකද අර 100ක් වෙනවද වටිනාකම? එතකොට 80ක් තියෙන බදුත් එක වෙනවා. එතකොට 180ක් තමයි මුළු වටිනාකම වෙන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා මේක අපි ගුණ කරන්න ඕනේ 180 වෙන්නේ. මුලින්ම අහන්නේ බදු මුදල තීරු බදු මුදලනේ. ඒක මෙහෙම තමයි හදන්නේ. හරි. එතන අපි සුළු කරන මේ බින්දුව දෙක මේ බින්දුව සුළු කරලා එතකොට එනවා 40000. එතකොට රුපියල් 40000 බද්දක් එයාලා ගන්නවා. අන්න ඒක තමයි තීරු බදු මුදල. හරි. දෙවෙනි එක කියනවා අමතර ගාස්තු වශයෙන් තවත් රුපියල් 12500ක් වැය වේ නම් ආනයනයේ පසු යතුරු පැදියේ මුළු වටිනාකම. හරි. තව දෙවෙනි එක කියනවා තව අමතර ආදායමත් එකතු කරනවා නේ. හරි. බලන්න එතකොට තව 12500ක් වැය. එතකොට මුළු වටිනාකම ගන්න ඕනද? මුළු වටිනාකම සමානයි. දැන් මේ වටිනාකම කීයද? ඒක ගේන්න කාලෙම තීරුබද ගන්නත් කලින් එතකොට 50000යි නේ. එතකොට 50000යි. එතකොට තව බදු ගන්නවා 40000. තව පාර්ට්ස් ගන්න තමයි 12500ක් යනවා නේ. එතකොට මේ තුනම එකතු කරන්න ඕනේ වෙන වෙනම. හා එතකොට මේ ටික එකතු කරන්න ඕනේ. එතකොට 50000 40000 90000යි. එතකොට එනවා 1,25,000. හරිද? හරි. දැන් බලන්න මෙහෙම එකක් තියෙන්නේ. බලන්න දැන් ව්‍යාපාරික ඊට යතුරු පැදිය රුපියල් 17500ක ලාභයක් ලබාගෙන විකුණයි. මිලට ගැනීමේදී ගැනුම් කරන සවල් 115ක එකතු කළ අගය මත වර්ධන ගෙවීමට සිදුවන්නේ නම් යතුරු පැදිය මිලදී ගැනීමට වැය වන මුළු මුදල අහනවනේ. එතකොට ලාභයක් උත්තියා ගන්න. එතකොට අපි බලමු මුලින්ම ලාභෙත් එකම වෙච්ච වටිනාකම. එතකොට ඒක ලියන්න මෙහෙම එකක්. විකුණුම් මිල කියලා හිතමු. විකුණුම් මිල. එතකොට තුන්වෙනි කොටස විකුණුම් මිල. එතකොට ඒක ගන්න කොහොමද? මෙන්න මේකට තව 17500 එකතු කරන්න ඕනේ. එතකොට එනවා 1,20,000. දැන් මේක තමයි අර එයාගේ ලාභයත් එකතු කරගත්තාම තියෙන්නේ. එතකොට තව ඒකෙම කියනවා 115ක එකතු කළාගේ මත වැට් බද්දා ගේවීමට සිදුවන්නේ නම් යතුරු පැදිය මිලදී ගැනීමට වැය වන මුළු මුදලනේ. එතකොට අපි මේකට 115ක තමයි වැට් ගන්නවානේ. ඔව්. එතකොට අපි කරන්නේ කොහොමද? මුලින්ම වැට් මුදල හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට 1,20,000 කියන එක වැඩි කරන්න පුළුවන්. මුලින්ම 115 ගුණ කරලා පස්සේ ඒක එකතු කරන්න පුළුවන්. මුලින්ම 115 ගුණ කරගන්නකො. එතකොට මේ බින්දුව සුළු වෙනවා. එතකොට එනවා 1,5,180යි 18,000ක් එනවා. එතකොට එන්නේ අර එකතු කළ අගය මත වැට් බද්ද. එතකොට වැය වෙන මුළු මුදල ගන්න කොහොමද? මුළු මුදල සමානයි මෙන්න මේ 1,20,000ට මේ 18,000ක් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ 1,38,000ක් තමයි අවසාන අටලකම වෙන්නේ. එතකොට මේක විකුණුම් මිල ඒකට තව එකතු කළ අගය මත වැට් බද්ද උත් ගන්නවා. එතකොට ඒක එනවා රුපියල් 18,000ක්. එතකොට ඒකයි අර මේ මුළු මුදල 1,20,000 එකතු කරාම තමයි මිලදී ගෙවන වැය මුළු මුදල එන්නේ. එතකොට ඒ කියන්නේ 1,38,000. හරි නේද? හරි. ඊට පස්සේ කියනවා කර්මාන්ත ශාලාවක යන්ත්‍ර 10ක් පැය 6ක් ක්‍රියාත්මක කිරීමෙන් දින නියමිත භාණ්ඩ ප්‍රමාණය නිමදවයි. එම භාණ්ඩ ප්‍රමාණයෙන් පැය 5ක්
ඉපදවාගෙන වැඩිපුර යෙදිය යුතු යන්ත්‍ර ගන්න සොයන්නේ. එතකොට මේක තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලුව. ඒතකොට ඔයාලට මතකද ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලුව විසඳනවා. ඒතකොට ඒක විසඳන්න ක්‍රම දෙකක් එකට පාවිච්චි කරලා තියෙනවා. එතකොට මම පාවිච්චි කරන මෙතන මේ ගන්න හදන්න පාවිච්චි කරන්නේ මේකයක් ප්‍රදාන හදලා තුනේ. හරිද? හරි. බලන්න මේකේ මෙහෙමද කියන්නේ. කර්මාන්ත ශාලාව සමානන්ත 10ක් පැය 6ක් ක්‍රියාත්මක කිරීමෙන් දින නියමිත භාණ්ඩ වල නිමදවයි. හරි. එතකොට මම මේ පළවෙනි අවස්ථාවේ කරන වැඩ ප්‍රමාණය k කියලා හිතන්නම්කෝ. එතකොට k සමානයි සමානයත් 10ක් පැය 6ක්. ඒ කියන්නේ යන්ත්‍ර ගන්න 10යි. ඒ වගේ 6ක්. તો පැය 6ක් කරගන්න. එතකොට ඔක පළවෙනි අවස්ථාව. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව යන්න. එම භාණ්ඩ ප්‍රමාණය. මේ කියන්නේ වැඩ ප්‍රමාණයට සමාන. ඒ කියන්නේ k මයිනේ. k ප්‍රමාණය නිපදවීමට ප්‍රමාණය පැය 5කින් නිපදවා ගැනීමට වැඩිපුර යෙදිය යුතු යන්ත්‍ර ගණන. පැය 5කින් නේ. ඒ වැඩ ප්‍රමාණයම යන්ත්‍ර ගණන අපි දන්නේ එක ගමු අපි මොකද්ද වඩාපුරක් ගත්තා. කැපිටල් A කියලා ගන්නකො. පැය 5ක් නේ. එතකොට මම මේක දෙවෙනි අවස්ථාව කියලා ගන්නවා. එතකොට k ටාගේ අපි දන්නවද 10 වරක් 6 නේ. එතකොට 10 වරක් 6 සමානයි a වරක් 5 නේ. අපි දැන් ඒන හොයන්න ඕනේ. එතකොට දෙපැත්තම 5 සුළු කරන්න පුළුවන්. එතකොට එනවා a සමානයි 12යි. එතකොට මේකද උත්තර. මේක නෙවෙයි යන්නේ. අහන්නේ වැඩිපුර යෙදිය යුතු යන්ත්‍ර ගණන. ඒක නිසා මොන නිසා වැඩිපුර යෙදිය යුතු ගණන සමාන යෙදිය යුතු ගණන කලින් කියද්දී මේ 10ක් නේ. එතකොට 12 ගෙන 10යි. එන්නේ 2යි. වැඩිපුර යන්ත්‍ර දෙකක් එදවට මේක පැය 5ක ඉවර කරන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි හතරවෙනි එකට යන්න. හරි. හතරවෙනි එක කියන්නේ කුලක සම්බන්ධ ගැටලුවක් නේ. එතකොට මේකේ හතරවෙනි එක කියන්නේ මුලින්ම විභාගයේ පෙනී සිටි ශිෂ්‍ය සමූහයක් පිළිබඳ තොරතුරු පහල දැක්වෙලු. හරි මම මුලින්ම මේ රූපය අරගෙන ඉන්නවා. හරි. එතකොට මේක A කියනවා. මේක B නේ. තව දීලා තියෙන දත්තයක් මෙතන 9ක් කියලායි. මෙතන 18ක් කියලා දීලා තියෙනවා. හරි. පාඩ කරලා තියෙන එකක්. ඒක මම පාඩ කරගන්නවා. හරි. මුලින්ම කියන සර්වත්‍ර ගොලකේ විභාගයේ පෙනී සිටි සිසුන් ගන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පෙනෙන විභාගයේ පෙනී සිටි සිසුන් ගන්න. ඒකෙන් A අකුරෙන් කියන්නේ විභාගයේ පෙනී සිටින ගැහැණු ළමයි. B කියන්නේ විභාගයේ සමත් සිසුන්. හරිද? NA සමාන 60යි. එතකොට NA කොයිද 60 ලකුණු කරන්නේ අපි? මෙන්න මේ වෘත්තේ උඩ. එතකොට ඒක 60 ලකුණු කරගත්තා. ඊට පස්සේ NB සමානයි 40යි. එතකොට ඒක ලකුණු කරන්නේ මේ වෘත්තේ උඩ. හරි. විභාග සමත් ගැහැණු ළමයින් ගන්න. එතකොට ඕකේ පහෙන් දෙක පෙන්නන්නේ. A අකුර ගැහැණු ළමයි, B අකුර විභාග සමත්. එතකොට විභාග සමත් ගැහැණු ළමයි පෙන්නන්නේ මෙන්න මේ ඡේදයෙන් ටිකනේ. එතකොට ඒකයන්ගේ වැඩ කොහොමද? එතකොට ඒකයන්ගේ වැඩනේ මෙන්න මේ 40 රවුම එකතු 40යි නේද? ඒ කියන්නේ B කොටස රවුමයි B රවුම එකතු 40යි. එතකොට අර මේ ඡේදනය වෙන්නේ නැති එළියෙන් තියෙන කොටස 18යි කියනවනේ. ඒතර ඡේදනය වෙන කොටස හොයන්න කොහොමද? 40 වෙන 18 සමානයි 22යි. ඒක පාවෙනේ උත්තරේ 22යි. ඒ කියන්නේ 22ක් කියන්නේ විභාගයේ සමත් ගැහැණු ගන්න. හරිද? වෙන රූපේ අඳුර කොට ඇති ප්‍රදේශයේ සිටින අය කවුරුන්ද විස්තර කර ඒ කුල ලක්ෂණ ලියන්න. එතකොට ඒ කොටසේ ඉන්නේ එතකොට B කියන විභාගයේ සමත් කියලා. එතකොට ඒ කොටසේ ඉන්නේ ගැහැණු ළමයි. එතකොට ඒ කොටසේ ඉන්නේ ඒ කියන්නේ මේ පාඩ කරලා තියෙන කොටසේ ඉන්නේ විභාගයේ අසමත් ගැහැණු ළමයි. විභාගයේ අසමත් ගැහැණු ළමයි. හරි. එතකොට ඔහොම ලියන්න කියලා. දැන් තව අහලා තියෙනවා
කුලකාංකණය නෙන්නේ. එතකොට ඒ ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. එතකොට A ඡේදන B A නැතු A dash. ඔය ඡේදනය තමයි මෙතන අපි පාවිච්චි කරන්නේ. ඔයාලට මතකද මේක මේ මොනවද? මේ වගේ කුලකාංකන දීලා ඔයාලට අඳුරු කරන්න දෙන්න තියෙන පොඩි පොඩි අභ්‍යාස. අන්න ඒ වගේ තමයි මේක කරන්නේ. එතකොට A ඡේදන A dash ඡේදන B. ඒ කියන්නේ A dash කියන එක A නැතුව B විතරක් තේරෙන්න. හරි නේද? දැන් B dash නේ මොකද? A තියෙනවා B dash. A ඡේදන B dash. හරි. ඊට පස්සේ B කොටස කියනවා. එතකොට B කොටස වෙනම ප්‍රශ්නයක් විතර යන්නේ. එතකොට B කොටස කියනවා පෙට්ටියක හැඩයෙන් හා විශාලත්වයෙන් සමාන අඹගෙඩි 5 ඇතළු. පෙට්ටියක හැඩයෙන් හා විශාලත්වයෙන් සමාන අඹගෙඩි 5ක් ඇතළු. ඉන් ගෙඩි 3ක් ඉදුණු ඒවා අතර දෙකක් අමු ඒවා වෙන්නේ. අහවල සමගෙඩියක් ඉවතට ගන්න. ඉදුණු අඹගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. එතකොට B කොටසේ පළවෙනි එකේ ඉදුණු අඹගෙඩිය ලැබීමේ සම්භාවිතාවනේ. එතකොට මුළු අඹගෙඩිය කියවන 5යිනේ. එතකොට ඉදුණු වල තියෙන 3යිනේ. 5 3ක් තමයි ඉදුණු අඹගෙඩිය ලැබීමේ සම්භාවිතාව. මුළු ගානේ ඉදුණු අඹගෙඩිය ගන්න ලැබීමේ ගාන. හරි. ඊට සිදුවීමට අදාළ පහත්දී ඇති අසම්පූර්ණ ලුක්සටහන ශාඛාවල සම්භාවිතාව ලියන්න ඕනේ. හරි. මොකද ලියන්න? මුලින්ම දීලා තියෙන්නේ පළමු ගැනීම. පළමු ගැනීම ඉදුණු අඹ අමු අඹ. හරි. එතකොට ඉදුණු අඹ ගෙඩිය ලැබෙන සම්භාවිතාව 5යි 3යිනේ. එතකොට අමු අඹ ගෙඩිය ලැබෙන සම්භාවිතාව 5යි. එතකොට මේ අත්තරියේ සම්භාවිතාව දෙක තියෙනවනේ. ඔය දෙක එකතු කරාම එක යගේ එනවනේ එකක් තමයි. බලන්න 5න් 3 දැන් 5න් 2 එකතු කරාම කීයද? 5න් 5 කියන්නේ එකක් එනව නේද? හරි. එහෙනම් මේ අත දෙක මේ සම්භාවිතාව ලබුන් වෙලා තියෙන විදිහ හරි. දැන් 5කින් කියන්නේ ඒක තුන්වෙනි එක කියනවා. පළමුව ගත් අඹගෙඩිය ආපසු දම තවත් අඹගෙඩියක් අහඹ ලෙස ඉවතට ගැනීම. අදාළ සිද්ධිය ඇතුළත ඊතර උත්සාහයෙන් දීර්ඝ කර එමගින් වාර දෙකේදීම ඉදුණු කෙඩි ලැබීමේ සම්භාවිතාව හොයන්න. එතකොට මේක දික් කරන්න. හරි. මම මේ මෙහෙම ටිකක් කරනවා. ඉදුණු අමු ආයෙ මේකත් කරනවා කියන්නේ ඒක දාලම කරනවා කියන්නේ. එතකොට මෙතන ඉදුණු අඹගෙඩියක් හම්බෙන්න පුළුවන් අඹගෙඩියක් හම්බෙන්නත් පුළුවන් නේ. මෙතනත් එහෙම ඉදුණු එකක් වෙන්නත් පුළුවන් අමු එකක් වෙන්නත් පුළුවන්. එතකොට ඉදුණු එකක් 5න් 3යි. අපි කලින් කියන්නේ. එතකොට දෙවෙනි අවස්ථාවේ කලින් ගත්ත එක ආයෙ දානවා කියන්නේ එතකොට තියෙන අඹගෙඩි ගන්න ආයෙත් ඒ ගන්නම සමානයි නේ. 5න් 3යි 5න් 2යි. එතන 5න් 3යි 5න් 2යි. හරි නේද? ඔබ තමයි මොනවාද අතුමත සම්භාවිතාව ලකුණු කරගන්න. හරිද? ඊට පස්සේ අහන්නේ ඉදුණු අඹගෙඩිය ලැබීම සම්භාවිතාව. එතකොට මේ වගේ හදද්දි වල තවල්ලේසි මෙන්න මේ අත් ඉවරන දන දෙනවනේ. එතකොට ඒකේ ආයෙ කොහොමද කියලා අපි ලකුණු කරගන්න. ඉදුණුනේ. දෙවෙනි එක ආවේ ඉදුණු අමුනේ. තුන්වෙනි එක ආවම අමු ඉදුණු අමුනේ. හතරවෙනි අවස්ථාවයි. එතකොට දැන් අහලා තියෙන ප්‍රශ්න බලන්න. අවස්ථා දෙකේම ඉදුණු අඹගෙඩිය ලැබෙනවා. එතකොට මෙන්න මේක මෙහෙම ලියාගත්තාම ඔයාලා ලේසි අවස්ථා දෙක ඉදුණු. එතකොට මෙන්න මේ ඒක දෙකේ කියපුවම එන සම්භාවිතාව තමයි ඉදුණු අඹගෙඩිය ලැබීම සම්භාවිතාව. හරි. සම්භාවිතාව සමානයි. කොහොමද අත් දෙකේ යද්දී සම්භාවිතාව මොකද වෙන්නේ? මෙන්න මේක මේකනේ. ඒ කියන්නේ අත් දෙකේ යද්දී සම්භාවිතාව ගුණ වෙනවා. හරිද? හරි. ඒක එනවා 25න් 9ක් කියන. අවස්ථා දෙකේම ඒතකොට ඉදුණු අඹගෙඩිය ලැබීම සම්භාවිතාව 25න් 9. හරි නේද? හරි. එහෙනම් පස්වෙනි ප්‍රශ්නයක් ගන්න ඔයාලා තියාගන්න. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වටපස්තාර සම්බන්ධ ගැටලුවනේ. එතකොට වටපස්තාර ගොඩක් වෙලාවට ඕඩ වෙනවා මොකද? පිළිවෙල හතර අතර කොටස පස්වෙනි ප්‍රශ්නේ ඉන්න ගොඩක් වෙලාවට වටපස්තාර සම්බන්ධ ගැටලුවක් ඕන. හරි. එතකොට බලන්න
මේක තියෙන්නේ පාසලක 11 ශ්‍රේණි සිසුන් 40ක් සෞන්දර්ය විෂය සඳහා හදාරන විෂයන් එක් විෂය හදාරන සිසුන් ඇතුළත් අසම්පූර්ණ වග පහදට දැක්වෙනු. උන්වහන්සේගේ වඩපස්සාවේ දැක්වීම අදාළ කේන්ද්‍රික කෝණය ඇතුළත් සම්පූර්ණ තීරුවක්ද ඇතුළත් වෙනවා. හරි. එතකොට මේ දීලා තියෙන විෂය සිසුන් ගන්න කේන්ද්‍රික කරන්නේ කියලා. එතකොට මම ඒක පොඩ්ඩක් ලියා ගන්න. විෂය තියෙනවා ඊට පස්සේ සිසුන් ගන්න කේන්ද්‍රික කරන්නේ. සිසුන් ගණන කේන්ද්‍රික කරන්නේ. කේන්ද්‍ර කෝණය කියන්නේ කේන්ද්‍ර කෝණය. හරි මේ ටික තමයි අපිට අර වංගෙන් දීලා තියෙන්නේ. එතකොට චිත්‍ර සංගීත නැටුම් නාට්‍ය රංග කරනවා. එතකොට මම චිත්‍ර කියන එකට A කියලා දාගන්නවා. නැටුම් කියන එකට D කියලා දාගන්නවා. එතකොට සංගීත කියන්නේ M. ඩ්‍රාම කියන්නේ DR කියලා දාගන්නවා. හරි. මෙහෙම දාත්ත ටිකක් එනවනේ. එතකොට මේක දීලා තියෙනවා 18ක් කියලා චිත්‍ර සිසුන්. එතකොට ආයෙ දීලා තියෙනවා නැටුම් සිසුන් 10ක් කියලා. එතකොට මියුසික් මේ සංගීත සිසුන් ගන්න කියලා නෑ. අපිට කියලා තියෙන නාට්‍ය රංග කලා සිසුන් 4 දෙනෙක් ඉන්නවා කියලානේ. හරි. ඊට පස්සේ මෙන්න මේ චිත්‍ර සිසුන්ගේ කේන්ද්‍රික කරන්න ඕනේ අංශක 162ක් කියලා කියනවා. එතකොට නැටුම් සිසුන්ගේ කේන්ද්‍රික කෝණය අංශක 90ක් කියලා කියනවා. එතකොට මේ අවස්ථා දෙකේ 33 එකක් දීලා තියෙනවා. හරිද? එතකොට අපි හොයන්න ඕනේ වෙන වෙනම අවස්ථාවලනේ. එතකොට ඒක මුලින්ම හොයාගන්න කලින් අපි ප්‍රශ්න පිළිවෙලට යමු. සංගීත හදාරන සිසුන් ගන්න කියලා. මුලින්ම හද සංගීත හදාරන සිසුන් ගන්න. එතකොට මුළු සිසුන් ගන්න කීයද කියන්නේ 40යි නේ. එතකොට 40 සමානයි 18 ධන 10 ධන මියුසික් ගන්න කැපිටල් M ගන්න 4. එතකොට අපි M හොයන්න ඕනේ. එතකොට එන්නේ 18 10 එකතු කරලා එතකොට 28 4 32යි. එතකොට 4 32 ගිහම 8යි. යන්නේ සංගීත හදාරන සිසුන් ගන්න 8 දෙකයි. හරි නේද? හා. එතකොට ඒක තමයි මුලින්ම අහන්නේ. ඊට පස්සේ යනවා සංගීතය හදාන සිසුන්ට අදාළ කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය සොයන්න. එතකොට ඒක හොයන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 8ක් කියලා එනවා. දැන් අහන්න මෙතන හිස්තරේ නාගෙන. එතකොට ඒක හදන්න මෙහෙමයි. එතකොට අපිට පුළුවන් ඕන කරන පාවිච්චි කරන්න. ඕන නම් අපිට පුළුවන් අංශක 360කින් ළමයි 40ක් වෙන්නනවා අංශක මේ ගන්න කීයද පෙන්නන්නේ. නැත්තම් අපිට පුළුවන් මෙන්න මේ ඒ අවස්ථාවම ගන්න. අපිට ලේසි අර මං කිය මුලින්ම අවස්ථාව ඒ කියන්නේ ළමයි 40ක් පෙන්නන්නේ අංශක 360 න් ළමයි 8 දෙනෙක් පෙන්නන්නේ කීයද කියලා බලන්න. ළමයි 40ක් පෙන්නන අංශක 360 න් ළමයි 8 දෙනෙක් පෙන්නන්නේ කීයද කියලා. එතකොට අපි මේක කරන්නේ 8යි 40යි 8යි සුළු කරලා ඒක 5ක් වෙනවනේ. එතකොට 360 5යි සුළු කරන්න. එතකොට කීයද නේ? අංශක 72ක්. එතකොට මියුසික් කියන්නේ සංගීත ළමයි පෙන්නන කේන්ද්‍ර කෝණය අංශක 72යි. හරිනේ? හරි. ඒතර ඕක තමයි දෙවෙනි අවස්ථාව උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි කියනවා නාට්‍ය රංගකලා හදන සිසුන් අදාළ කේන්ද්‍ර කෝණය සොයන්නේ. හරි. එතකොට ඒක හදන්න මේ විදිහට හදන්න පුළුවන් අපිට. එතකොට ඒක පෙන්නන්නේ ළමයි 40ක් පෙන්නන්නේ අංශක 360 නම් ළමයි 4 දෙනෙක් පෙන්නන්නේ කීයද කියලා බලන්න. එතකොට මේ 4යි මේ 40යි 40 සුළු ගහයි ඊට 10ක් එනවා. ඒකේ කෝණය වෙනවා අංශක 26යි. ඕන්න නැත්තම් අපිට පුළුවන් මෙන්න මේකේ වටපස්සාවේ කේන්ද්‍ර කෝණය ඔක්කොගෙම එකතු අංශක 360යි. ඒත් අපි මේ කෝණ තුන එකතු කරලා දෙනවනේ. ඒත් මේ කෝණ තුන එකතුව 360න් අඩු කරා නම් මේ කෝණය ගන්න පුළුවන්. නැත්තම් මේකම 6යි. හරි. ඊහෙද තොරතුරු ඇතුලේ ඇති අසම්පූර්ණ වටපස්සාව සම්පූර්ණ කර දක්වන්න. එතකොට මේක සම්පූර්ණ කරද්දී ඔයාලා හරියට කෝණ ලකුණු කරගෙන යනවා. ටිකක් ආසන්න සමාන වෙන විදිහට ලකුණු කරන්න. මොකද අංශක 90ක් එහෙම 100ට වඩා ඒ කියන්නේ 180ක් වගේ වෙනවත් මේක හරියන්නේ නැහැ. හරි. මුලින්ම මේක නැටුම් ගන්න පෙන්නලා තියෙනවානේ අංශක 90ක් කියලා. තමයි නැටුම් වලට M කියලා ගන්න. D කියලානේ. නැටුම් වල D කියලා ගන්න. මම මේ අකුරු වලින්ම දාගන්න. හරි. එතකොට අපි මුලින්ම චිත්‍ර සිසුන් 162 නේ අංශ කේන්ද්‍ර කෝණය. එතකොට අපි කරන්නේ 90ට වැඩි 180 අඩු එකක් තෝරගන්න.
මෙන්න මේ වගේ එකක්. එතකොට ඒ කියන්නේ චිත්‍ර සිසුන් අංශක 162යි නේ. හරි. ඊට පස්සේ මම දී ඇදලා ඒ කියන්නේ නැටුම් සිසුන් ගන්න ඇදලා දෙනවා. එතකොට සංගීත සිසුන් ගන්න අදිනවා. එතකොට ඒ කියන්නේ අංශක 72ක් නේ. එතකොට අංශක 90ට වඩා අඩු එකක් වෙනවා. මෙන්න මේ වගේ ළම කරගන්න. එතකොට මේක අංශක 72යි. ඒ කියන්නේ සංගීත සිසුන් නේ. එතකොට ඉතුරු ගානේ අංශක 36යි නේ. එතකොට එනවා මේක 36යි. එතකොට ඒ කියන්නේ නාට්‍ය අංකලාවනේ. හරිද? එතකොට ඔයාලා ලකුණු කරද්දී පොඩ්ඩක් ආසන්න කෝණ සමාන වෙන විදිහට ලකුණු කරගන්න. එතකොට ওই ටික තමයි අපිට B කොටසෙන් නම් කතා කරන්න තියෙන්නේ. එතකොට B කොටසෙන් ප්‍රශ්න පහක් තිබ්බා. එතකොට මේකට ලකුණු 20 ගානේ 5ක් දෙනවා. හරිද? හරි. එතකොට අපි මේ කොටසත් හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු රචනා ප්‍රශ්න හදන්න කොහොමද කියලා. එතකොට මම හිතනවා මේක තේරෙනවා කියලා. ඔයාලා ඒකට කෙටි ප්‍රශ්න ටිකක් හදුවාද? කලින් දවසේ. එතකොට දැන් B කොටසත් හදලා ඉවරයි. එතකොට අපි ඊළඟ දවසේ රචනා කොටස බලමු. එතන සුබ දවසක්.